සම්මා සම්බුදු සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සම්මා සම්බුදු සරණයි. අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා සම්පන්න පින්වත් දුවේ පුතේ, තරුණ දම් සභාව අද දවසේදීත් ඔබ වෙනුවෙන්ම කෙටි ධර්ම කාරණාවක් ගැන සාකච්ඡා කරන්නට සූදානම් වෙන මොහොත. පසුගිය සතියේ තරුණ දම් සභාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබට හදිසියෙම සජීවී විකාශයෙන් නතර වුණා. ඒ නතර වෙන්න ප්‍රධානම හේතුව වුණේ මගේ ජංගම දුරකථනයෙන් මේ සජීවීව ඔබත් එක්ක දොඩමළු වෙන නිසා එහි නොදැනුවත්වම බැටරි නැතිව ගිය නිසා. වෙන කාරණාවක් නිසා නොවේ. නොදැනුවත්වම එහි බැටරි ඉවර වුණා. මට හොයාගන්න බැරි වුණා ඇත්තටම බැටරි ඉවර වෙන විදිය. ඉතින් නොදැනුවත්වම බැටරි ටික ඉවර වුණාම මේක විසන්ධි වෙලා ගියා. හොඳයි. කෙසේ වෙතත් අද දවසේදීත් අපි පුරුදු පරිදි සුපුරුදු පරිදි දවසක් අර දවසක් තරුණ දම් සභාවට ඔබත් එක්ක අපි සම්බන්ධ වෙනවා. කිතුණු හිතවතුන්ට, කිතුණු දරුදැරියන්ට අද මධ්‍යම රාත්‍රියෙන් උදා වෙනවා ඔවුන්ගේ නත්තර සමරන රාත්‍රිය. ඉතින් එය සාමකාමීව සතුටින් සමරන්න කියලා අපිට ඔබ වෙනුවෙන් යම්කිසි උපදේශයක් දෙන්න පුළුවන්. මොකද හේතුව කතෝලික දරුවෝ බොහෝමයක්ම තරුණ දම් සභාවේ ඉන්න නිසා. හොඳයි පුතේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ දර්ශනය, තමන්ගේ දේශනාවන් බෞද්ධයන් කියන පිරිසකට ලබු කරේ, ගොනු කරේ නැහැ. එනිසා ලෝතර බුදුරජාණන් වහන්සේ යන මාර්ගයේ යන භික්ෂුවක් විදියට, උන්වහන්සේව අනුගමනය කරන භික්ෂුවක් විදියට අපිත් නිරන්තරයෙන් කිසිම කෙනෙකුට ලබු නොකර, කිසිම කෙනෙක් වෙනුවෙන් මෙන්න මෙයාට තමයි මේ දේශනාව, මෙන්න මෙයාට තමයි මේ දේශනාව කියලා අපි වර්ග කරන්නේ නැතිව ඕනෑම ජාතියක ආගමික පසුබිමක ඉන්න දුවදරුවන් වෙනුවෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබ මේ දහම් කරුණු වටිනවා කියලා හිතනවා නම් මේ සඳහා සම්බන්ධ වෙන්න පුතේ. මම දන්නවා පෞද්ගලිකව ගිහි ජීවිතයේ සිටම මට හිතවත් වෙලා හිටපු, මට ආදරයක් තිබ්බනම් ඔබ මට ඒ දේවල් ලබා දුන්නේ මම බෞද්ධයෙක් වෙන නිසාවත්, මම සිංහල කෙනෙක් වන නිසාවක්වත්, මම දකුණේ කෙනෙක් වන නිසාවත් නොවේ කියන බව මම දන්නවා. ඒ නිසා පුතේ දුවේ, අන්න එවැනි වූ චේතනාවක් පෙරදරි කරගෙනයි ස්වාමින් වහන්සේ නමක් විදියට අද දවසේදීත් ඔබට මේ දහම් කාරණාව ගැන දේශනා කරන්නට කියලා දෙන්නට සූදානම් වන්නේ. ඒ නිසා මුස්ලිම් දරු, සිංහල දරු, කතෝලික දරු, ජාති ආගම් ભેදයකින් තොරව බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා ඉන්න එක ගැන අතිශයම සතුටුයි. ඒ නිසා මෙතෙන් සිට කසාද බඳින්න බලාපොරොත්තුවෙන් සිටින, කසාද බැඳලා පෞල් ජීවිතය ගත කරන ඔබ හැම දෙනාටම අද දවස ඉතාමත්ම වැදගත් දේශනාවක් විදියට සලකන්න පුළුවන්. මන්ද අපේ දේශනාවල බොහෝ වෙලාවට ගැබ් වෙන්නේ දුවේ පුතේ එදිනෙදා ජීවිතයට ධර්මය සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රයට අවශ්‍ය කරන විදියට මේ ධර්මය ගලපගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ
මේ සියලුම දහම් කරුණු ටිකෙන් ටික පොඩ්ඩෙන් පොඩ්ඩ අපිට අවශ්‍ය කරන මොහොතේ අපේ ජීවිතයට එකතු කරගන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා දුවේ පුතේ මෙතෙන් සිට ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබ ප්‍රශ්න යොමු කරන එක මගෙන් යම් කිසි ගැටලුවක් අහනවා නම් ඒ අහන එකට අපි කාලයක් වෙන් කරගමු. ඒ නිසා ඒ ප්‍රශ්න ඔබ ටයිප් කරලා මේ සජීවී කමෙන්ට් එකක් විදිහට දානකොට ඒවා මම මේ දේශනාව කරන් යන නිසා ඒවා මග හැරෙන්න පුළුවන් පුතේ. ඒ නිසා අද දවසේදී ඔබ මේ කාරණාවන් ගැන දේශනාව අහගෙන ඉඳලා අපි දෙස් විදෙස් වල සිට අපිට එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙකුටම මේක අතිශයම වැදගත්. අපි දුකටපත් වෙන්නේ වැඩි පිරිසක් අම්මල තාත්තලා දුකටපත් වෙන්නේ මෙන්න මේ කාරණේ ගැන තාක්ෂීරුවක් නැති නිසා. හොඳයි. අද දවසේ මාතෘකාව උඩින් ඔබ දකිනවා එකා යකා විදියට හදන්න එපා. දරුවන්ටයි දෙමාපියන්ටයි වැදගත් කාරණාවක්. එකා යකා විදියට හදන්න එපා. යකෙක් කියන්නේ කිසිම හිතක් පපුවක් නැති, ධර්මයක් ගැන දන්නේ නැති, පින පව ගැන හැඟීමක් නැති, ඒ වගේම කර්ම සහ කර්මඵලය දන්නේ නැති අමනුස්සයෙක් වීවොත් නිවැරදි. එක ගෙදර ඉන්න එකෙක් අන්න ඒ එකා යකෙක් විදිහට හදන්න එපා. ඉස්සර කාලේ දැම්ම අපේ අම්මලා තාත්තලා අපිට කියපු දෙයක්. විවහාරයේ තියෙන වචනයක් එකා යකා වගේ කියලා. අන්න අද දවසේ මාතෘකාව අන්න ඒකයි. එහෙනම් මේ ටිකක් අපි සවිස්තරව සොයාබලමු. මොකද ඔබට වැදගත් වෙයි. ඒ වැදගත්කම ඔබට ජීවිතයේ අතිශයින්ම සතුට ළඟා කරගන්න පුළුවන් කාරණාවක් බවට පත් වෙයි. මොකද්ද පුතේ? ඔබ දරුවෝ හදනවා. දරුවෝ හදන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ දෙගොල්ලන්ටම අතිශයින් වැදගත් කාරණාවක්. ඔබ දවසින් දවස මුහු පුරා යද්දී ඔබ කසාද බැඳලා ඔබ දරුවෙක් මල්ලෙක් හදා ගන්නවා. අද බලන්න ඔබට දරුවෝ ඉන්නව නම් ඔබේ ගෙදර පුංචි දරුවෝ එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හරි ඉන්නව නම් ඔබ මේ කාරණාවන් ගලප ගන්න. දරුවෝ හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් අම්මලා තාත්තලා අන්න ඒ අයටත් මේක වැදගත්. තරුණ දුවේ පුතේ ඔබටත් මේ කාරණා වැදගත්. මොකද හේතුව ඔබ ඊ타මත්ම මෑතකදී කසාද බැඳලා මව් පදවිය පිය පදවිය ලබන නිසා. හොඳයි. මොකද්ද කාරණාව? දරුවෙක් හදන්න ඕන විදිය. දරුවෙක් හදන්න ඕන විදිය මොකක්ද? එහෙම දරුවා ඒ විදියට හැදුවේ නැත්තම් ඔබ ජීවිතේ කොයිතරම් අපහසුවට පත්වන අම්ම කෙනෙක් හෝ තාත්තා කෙනෙක් වෙනවද? අපි බලමු පළමුව පුංචි කාලේදී දරුව ඉපදෙනවා. දරුව ඉපදුන ගමන්ම අම්මටයි තාත්තටයි ඔන්න ලැබෙනවා තානාන්තර දෙකක්. තනතුරු දෙකක් ලැබෙනවා. නුදුනුවත්වම ලැබෙනවා. ඒ තනතුරු දෙක අම්මා කියන තනතුරයි තාත්තා කියන තනතුරයි. මේ දෙක ලැබෙනවා. මේ දෙක ලැබෙන්නේ පෙර පින තියන අයට. තේරුණාද? කසාද බැන්දත් කොයිතරම් දරුවෝ නැති පිරිස් ඉන්නවද? සමහර වෙලාවට කසාද බැන්ද දරුවෝ හදනවා. දරුවා හදන්න එහෙම නැත්නම් ඉපදෙන්න යනකොට දරුවා නැති වෙනවා. සමහර වෙලාවට දරුවා ඉපදෙන්න හදනවා. ඉපදීමේදී මන්ද බුද්ධික සිහි විකල් වෙච්ච අංග විකල මන්ද මානසිකත්වයක් තියෙන අවශ්‍යතා තියෙන දරුවෙක් විදියට උප්පත්තිය ලබනවා. මේ කාරණා සියල්ලම පුතේ දුවේ ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කර්මය කර්මඵලය නිසා. විශේෂයෙන්ම දරු සම්පත්තිය ඔබට දරුවෝ 10 12 හදන්න බෑ. ඔබ කැමති නැහැ. හැබැයි එදා අම්මලා තාත්තලා
දරුවෝ අඩුම තරමේ 5 දිනකට වඩා හැදුවා. මහා යාන වාහන තියාගෙන ලොකු සැපවත් ජීවිත ගත කරපු අම්මලා තාත්තලා නොවේ. එදා වේල හම්බ කරන් කන කුඹුරු කොටන ඒ වගේම ඉදියාප ආප් හදලා කඩවල් වලට දාන පිටි කොටන රෙද්දයි හැට්ටේ අඳින සුන්දර අම්මලා දරුවෝ හැදුවා 5 දිනකට වඩා වැඩි. ඒ හදපු සියලුම දරුවෝ දහමත් එක්ක නැඹුරු කරන්නට මේ ඉස්කෝලේ නොගිය 8වත් පාස් වෙච්ච නැති අම්මට පුළුවන් වුණා. අම්මට පුළුවන් වුණා. ඔවුන් ලොකු මහත්තුරු කරන්න අර රෙද්දේ හැට්ටේ ඇඳන් ඉන්න අම්මට පුළුවන් වුණා. හැබැයි දැන් බලන්න ඔබ නාගරික ප්‍රදේශවල ජීවත් වෙන දරුවෝ මොන විදියටද හැදෙන්නේ? ආගම දහමට ධර්මයට කැමැත්තක් තියෙනවද? ඇඳුම පැළඳුමේ සංවරතාවයක් තියෙනවද? කොයිතරම් ගෙදර අඬදබර කරනවද දෙමාපියන් එක්ක? දෙමාපියන්ගේ කොයිතරම් බූදලේ නාස්ති කරනවද? ඒ විතරක් නොවේ කොයිතරම් මතට ඇබ්බැහි වෙච්ච දරුවෝද ඉන්නේ. කිසි දෙයක් එදා ගමේ හැදුණු අම්මට තාත්තට උරුම වෙච්ච දේවල් නොවේ. දවසින් දවස ඉදිරියට යද්දී මේ රටේ තියෙන ආර්ථිකය දියුණු වෙද්දී අවශ්‍යතාවයන් දියුණු වෙද්දී දරුවෝ ආපස්සට ගමන් කරනවා වගේ කියලා ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ දරුවෝ නිසා කොයිතරම් විඳවන කෙනෙක්ද ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ පොඩ්ඩක් අතීතයට යන්න. ඔබේ අම්මයි තාත්තයි ඔබ හැදුව විදිය ඔබට තේරෙන්නේ නැති. ගමේ ඇවිදපු ඒ සුන්දර කාලය මතක් කරගන්න. ඇලේ දුලේ නටලා යාළුවෝ මුණ ගැහිලා පුංචි සිතුම් පැතුම් තිබුණු ඔබට දැන් කොළඹට එහෙම නැත්නම් නගරයට සංක්‍රමණය වෙලා ඔබ විනාශ වුණා. ඒ ඔබ නෙමෙයි ඔබේ දරුවන්. ඒ නිසා දරුවෙක් ඉපදිලා බහ තෝරන කාලයේ සිට තේරුම් කරන්න උත්සාහ කරන්න කර්මය සහ කර්මඵලය පින පව තේරුම් කරන්න. ඒකට මෙහෙම කියන්න පුළුවන්. 6-4 තේරුම් කරලා දෙන්න. මොකද්ද මේ 6-4 කියන්නේ? ඉලක්කම් සාතරේ ගැන නොවේ. 6-4 තේරුම් ගන්න පුළුවන් දරුවෙක් ඔබ හදන්න. එහෙම නැත්නම් ඔබ යුතුයකම් ඉටු කරපු අම්මෙක් තාත්තෙක් වෙන්නේ නැහැ. 6-4 මොකක්ද? වක්‍රාකාරයෙන් කියපු දෙයක්. 6 කියන්නේ මොකක්ද? දිවි ලෝක 6. 4 කියන්නේ මොකක්ද? සතර අපාය. එහෙනම් එතන ගැප් වෙන්නේ මොකක්ද? පිනයි පවයි. පව් කළොතින් සතර අපායට යන්න පුළුවන්. පින් කරොතින් දිවි ලෝකයට යන්න පුළුවන්. එහෙනම් ඔබට ඔබේ දරුවා හදන්න ඕනේ කෝණයක් සීමාවක්. ඔබට මීට 2600කට කලින් අවුරුදු කිව්වා. දේශනා කළා. ඒ තමයි අපේ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ. දරුවෙක් ගෙදර හැදෙන්න ඕන විදිය බුදුරජාණන් වහන්සේට ආදරයක්, සෙනෙහසක්, ගෞරවයක් තියෙනවා නම් අන්න ඔහු කවදාවත් අම්මට තාත්තට මේ විදියට සලකන කෙනෙක් නොවේ. එහෙනම් අම්මයි තාත්තයි කියන මේ දෙදෙනා ඔබේ ජීවිතයට විතරක් නොවේ දරුවන්ගේ ජීවිතවලට කොයිතරම් වැදගත්ද කියන කාරණාව ඔබ නිරන්තරයෙන් සිහිපත් කරන්නට හිතා ගන්න ඕන. මන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධ වචනයෙන් අපිට පෙන්වා දුන්නේ බුදු කෙනෙක් ඉන්නවා ගෙදර. ඒ තමයි ආදරණීය අම්මා, ආදරණීය තාත්තා. හැඟීම් යටපත් කරගෙන එඩිතරව මුහුණ දෙන තාත්තා.
ඔබ සමහර වෙලාවට තාත්තට අත උස්සපු කෙනෙක් වෙන්නේ නැති. අම්මට බැනපු කෙනෙක් වෙන්නේ නැති. අම්මට රවපු කෙනෙක් වෙන්නේ නැති. මේ දේවල් ලැබුණේ ඇයි? ඔබ දරුවෝ හරියට හදපු නැති නිසා. ඔබ ශිෂ්‍යත්ව විභාගයට අල්ලපු ගෙදර දරුවෝයි, ගමේ දරුවෝයි, ඉස්කෝලේ දරුවෝයි එක්ක ඔබ පොරේට දුවනවා. ඇදගෙන ශිෂ්‍යත්වයට විභාග ලියන්න ඕන නිසා පන්තියට අරගෙන යනවා. හැබැයි මේ ඔබ ඇදගෙන පන්තියට දුවන්නේ පව්කාර දරුවෙක් නම් මේ වැරද්ද කරේ කවුද? අම්මේ තාත්තේ ඔබයි. පළමුව කල්පනා කරන්න ගෙදර ධාර්මික වටපිටාව තුළ එකා යකා නොකර ඔහුව බෝධිසත්වෙක් විදියට හදන්න. ඒකට පළමු අඩිතාලම දාගන්න ඕනේ ගෙදර ඔබයි. දිනචර්යාවක් තියාගන්න ඕනේ. මෙන්න මේ දිනචර්යාව තුළ හවසට බුදු පහන තියන්න, බුදුන්ට මල් තියන්න දරුවට පුරුදු කරන්න ඕනේ පළමුව. ගාථා කියන්න බැරි නම් ගාථා කියන්න උගන්වන්න ඕනේ. පොතක් ගෙනලා දෙන්න ඕනේ. පුතේ පැය භාගයක් වෙන් කරපන් මේකට. පුංචි කාලයේ සිට මෙන්න මේ කාරණාවන් හුරු පුරුදු කරනවා නම් දරුවා වැඩෙන්නේ මෙන්න මේ හුරුවත් එක්කයි. අම්මයි තාත්තයි රස්සාවට දුවනවා. දුවල ගෙදර එනකොට පුතා විනාශ වෙනවනම් ඔබ දරුවෝ හැදලා වැඩක් නැහැ. ඔය විලි රුදාව ඔබට දැනිලත් වැඩක් නැහැ. තාත්තා කොයිතරම් හම්බ කරත් වැඩක් නැහැ. මොකද හේතුව Tamanගේ දරුවා කවදක හරි සිරගෙදරක සිරිබත් කන කෙනෙක් බවට පත් කරන්න ඔබ සූදානම් වෙනවනම්. ඒ නිසා ධාර්මිකව ගෙදර වටපිටාව නිර්මාණය කරගන්න. ධාර්මිකව ඔබේ ජීවිතයට අනවශ්‍ය දේවල් ඈත් කරලා අවශ්‍ය කරන දේ පමණක් එකතු කරගන්න. අනවශ්‍ය ගමන් බිමන් දරුවා රැගෙන නොයන්න. දරුවට Tamanගේ ඇඳුම පැළඳුමේ සිට හැම දෙයක්ම පිළියෙල කරගන්න ක්‍රමවේදය හදන්න. අවුරුදු 10-12 වෙනකොට අම්මගේ අතින් බත් කන්න ඕනේ නැහැ. පුතාට බත් පිගාන බෙදනවා. පුතේ තනියම කාපන්. මේකයි විදිය. මම දන්න දරුවෝ ඉන්නවා අවුරුදු 20-25යි. තාමත් අම්මා කවනවා. තාමත් අම්මා තමයි රෙදි හොදන්නේ. දරුවගේ රෙදි ටික දරුවට හොදගන්න ඉඩ අරින්නේ නැත්තම් එතන තියෙන ආදරයද? නැහැ අම්මේ. නැහැ. එතන තියෙන්නේ දරුවා විනාශ කිරීමේ ආරම්භය විතරයි. පුංචි දරුවා ඔහුට තේරෙන වයස වෙනකොට ඔබ මොකද්ද කරන්න ඕනේ? තනියම දේවල් කරගන්න උගන්වන්න ඕනේ. තනියම මල් ටික කඩන්න. මල් වට්ටිය හොදන්න. මල් ටික කඩන්න. කඩලා පැන් ඉහන්න. පැන් ඉහලා බුදුන්ට පූජා කරන්න. හඳුන් කූරු පත්තු කරන්න. මෙන්න මේ කාලය හැමදාම හවස පැය භාගයක්වත් වෙන් කරන්න ඕනේ. එතකොට නොදැනුවත්වම දරුවට සද්ධාාවක් ඇති වෙනවා. එතකොට බලන් ඉන්න ගමම මේ පුංචි දරුවා ධර්මයත් එක්කයි එකතු වෙන්නේ. ඔබට ලැජ්ජයි ඔබේ දරුවා නිරන්තරයෙන් ධර්මයත් එක්ක එකතු වෙලා ඉන්නවනම්. ඔබ කැමති ඔබේ දරුවා අඩ නිරුවත් ඇඳුම් ඇඳගෙන යාළුවෝ හම්බෙන්න හවසට ගිහිල්ලා රෑ වෙලා ගෙදර එන කෙනෙක් විදිහට දකින්නද? බහුතරයක් අම්මලාට සල්ලි වැඩි වුණාම දරුවෝ අමතක වෙනවා. අම්මත් එක්ක ඇඳුමක් අරගන්න ගියාම දරුවට අරන් දෙන ඇඳුම් ඔබ හිතනවද? ඇඟින් කෑල්ලයි විතරයි වැහෙන්නේ. බාගෙට ඇඳුමක් අරන් දීලා රෙදි මීටර 2ක්වත් යන්නේ නැති ඇඳුමක් අරගෙන දීලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දරුවගේ තියෙන සංස්කෘතික පසුබිම නැති කරන්නද? දරුවට තියෙන ලැජ්ජාව නැති කරන්නද?
බහුතලයක් සල්ලිකාර අම්මලා සල්ලිකාර තාත්තලා හරි උජාරුවට දරුවෝ ඉස්සර කරගෙන යනවා පුංචිම පුංචි කොටකල් සංකෑලි අන්දගෙන අනන්තයි අප්‍රමාණයි අපි දැකලා තියෙනවා. අම්මත් ඒ වගේ. අම්මයි දුයි හොයාගන්න බෑ. ඒ පෞකාරකමට අම්මේ ඔබ එකතු වෙන්න එපා. අම්ම කෙනෙක් කියන්නේ අම්මා කියන වචනේ තීරුම ආදර්ශමත් බුදු කෙනෙක් ඔබ. ඒ නිසා ඔබට තියෙන සල්ලි ටික ඔබ ඕන විදියකට වියදම් කරගන්න. හැබැයි දරුවගේ අනාගතය අඳුරු කරන්න එපා. දරුවා මේ කාම ලෝකයේ තුල බිල්ලක් කරන්න එපා. දරුවා මේ කාම ලෝකයේ තුල අතරමං කරන්න එපා. දරුවට ගුටියක් දෙකක් දෙන්න අම්මට පුළුවන් වෙන්න ඕනේ. අනේ මගේ දරුවට මං කිසි දවසක ගහලා නැහැ කියලා අම්මලා ඕන තරම් උචාරුවෙන් කියනවා. ඇයි අම්මට එකපාරක් දෙකක් ගහන්න බැරි වුනේ? එතන තියෙන තරහද? වෛරයද? අනේ නෑ. ආදරේ. ඇයි ඔබට අම්ම කෙනෙක් විදිහට දරුවෙකුට පාරක් දෙකක් ගහන්න තියෙන අයිතිය ඔබ නැති කරගන්නේ? කල්ප ගානකට පස්සේ වෙන්නේ නැති මේ ඔබ අම්ම කෙනෙක් උනේ. මේ ඔබේ අන්තිම මව් කුස වෙන්නේ නැති මේ දරුවෙක් දරා ගන්න. ඔබ මේ සසරේ දරුවෝ ලක්ෂ කෝටියක් හදලා තියෙනවා. හැදුවේ මේ විදියට නම් ඔබ ශ්‍රේෂ්ඨ අම්ම කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ ධාර්මික අම්ම කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා පුංචි ඇටින් පොත්තෙන් එළියට එනකොටම දරුව හදන්න ඕනේ. පුංචි කාලෙදි අතින් උගුල්ලන්න එහෙම නැත්නම් අතින් කඩන්න පුළුවන් දේ පසුවට පොරව ගන්නකන් තියන්න එපා අම්මේ. එපා තාත්තේ. විශේෂයෙන්ම අද දවසේදී මේ දේශනාව කාන්තා ඔබට වැදගත්. ඔබ අම්ම කෙනෙක් වෙනවා නම් ඔබ දරුවෝ හදන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ විදියට දරුවෝ හැදිය යුතුයි. ඔබට මාන්නේ තියෙන්න පුළුවන්. ඔබ මේ ගමේම ඉන්න ලස්සනම දරුවගේ අම්ම වෙන්න පුළුවන්. ඒ ගමේ ඉන්න රූප රැජිනි විදියට Tamanගේ දරුවා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එහෙනම් එවැනි වූ පිනකින් උපන්නු මේ පුංචි දරුවන්ගේ මාරයා වෙන්නේ අම්ම නම් එහි ප්‍රතිඵලය හරි භයානකයි. ඔබේ කුසට දරුවෙක් ඉන්නේ ඔබ දරු සම්පත්තිය මේ සසරේ ඇති කරගෙන ආපු නිසා. හැබැයි දරුවා හදන එකේ වගකීම ඔබ බාර ගන්න ඕනේ ඔබේ බුද්ධියත් එක්ක. ඔබට බුද්ධියක් නැත්තම් දරුවෙක් හදන්න යන්න එපා. මන්ද ඔබේ දරුවා එකා යකා කරගන්න විදියට ඔබ හදනව නම් ඔබ දරුවෝ හදන්න නැතුව ඉන්න. මේ රටට බරක් ඇති කරන්න එපා. හිරගෙවල් පුරවන්න එපා. මම දැක්ක පහුගිය කාලේ හිරගෙදර ගෙවල් වල ඉන්න මේ අපේ මිනිසුන් ප්‍රමාණය 3 ගුණයකින් වැඩි කියලා. සිරගෙවල් වල තියෙන ප්‍රමාණය 10000ක් නම් ඒක 30000ක්ලු දැන්. ওই 30000ටම අම්ම කෙනෙක් හිටියේ නැද්ද? හිටියා. ඒ අම්මා හරි විදිහට දරුවෝ හැදුවේ නැහැ. අම්මා අම්මගේ ලෝකේ, දරුවෝ දරුවගේ ලෝකේ. එහෙනම් පුංචි කාලේ ධම්ම යම් කිසි ඇබ්බැහිවීමක් ඇති වෙනව නම් ඒ කවදාවත් නතර කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා වේවැල අතට ගන්න අම්මා නිසි කාලෙදී අම්මට පුළුවන් වෙන්න ඕනේ. දැන් බලන්න අම්මේ ඔබ පුංචි කාලේ හදනකොට දරුවා ඔබේ ගෙදර ඔබ කවදාවත් හිතුවද ඔබේ පුතා Tamanට අත උසයි කියලා? කවදාවත් ඔබ හිතුවද ඔබේ පුතා ඔබව ගිහිල්ලා මහලු මණ්ඩපකට දායි කියලා? ඔබ කවදාවත් හිතුවද ලේලිගේ පැත්ත ගනීවි අම්මා පැත්තකට දාලා කියලා? ඔබ කවදාවත් හිතපො නැති දේවල්. හැබැයි ඔබට උරුමයි. මන්ද ඔබ දරුවා
නිවැරදි විදියට ධාර්මික පසුබිමක හැදපු නැති එකේ විපාකයයි මේ ඔබ විඳින්නේ. සුරංගනාවියක් වගේ අනේ බෝල ගෙඩියක් වගේ මගේ පුංචි දරුවා ඔබ එහෙම හිතනවා. ආඩම්බරිකුත් ඇති වෙනවා. හැබැයි මේ භව ගමනේ මේ අත්විඳින භවයේදී ඔබේ දරුවා මැරෙන්න ඕනි. ඔබේ දරුවා වයසට යන්න ඕනි. ඔබේ දරුවා ජරාවට යන්න ඕනි. අවසානයේදී ඔහු මෙලව අතහැරලා යන්න ඕනි. අන්න ওই කාරණාව පුංචි කාලේ සිට දරුවට ලබා දෙන්න. කවදාවත් කියලා නෑනේ. පුතේ, උඹත් දවසක මැරෙනවා. මමත් දවසක මැරෙනවා. ඔබ දවසක මැරෙන්නේ නැත්තම් ඔබ මේ විදියට තමයි ජීවත් වෙන්න ඕනේ. ඔබ මැරෙන කෙනෙක් නෙවෙයි පුතේ. ඔබ හැදෙන්න ඕනේ මේ විදියට. සමහර අම්මලා තාත්තලා දික්කසාද වෙනවා. දරුවෝ ඒවට බිලි වෙනවා. ගෙදර අඩදඹර. අම්මා යන්නේ එක මාර්ගයක, තාත්තා යන්නේ එක මාර්ගයක. අර පුංචි දරුවා හරියට හුණු වටේ කතාව බවට පත් වෙනවා. අර පැත්තටද අම්මා කැමති, මේ පැත්තටද මේ ඔබ කැමති. වැඩිපුරම දරුව ඇදෙන්නේ අම්මගේ පැත්තට. හැබැයි තාත්තගේ සෙනෙහස ඔන්න දරුවට අහිමි වෙනවා. අහිමි වෙලා දරුවට කරන්න තියෙන කාලේ, දරුවට හොඳ නරක කියලා දෙන්න ඕන කාලේ අම්මයි තාත්තයි උසාවි ගානේ රස්සියාදු වෙනවා. දරුවා ගැන කිසිම කතාවක් නැහැ. කිසිම විදිහක හොයා බලන්නේ නැහැ. දරුවෝ යාළුවොත් එක්ක හොඳ පදමට ලුණු ඇඹුල් ඇතුව අවුරුදු 50-60 මිනිස්සෙක් විදියට ඔන්න නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙලා අම්මට මෙල්ල කරගන්න බෑ. තාත්තා නම් කොහොමත් නැහැ. තාත්තා ගිහිල්ලා අම්මා තව කෙනෙක් අරගෙන එනවා. එතකොට මේ පුංචි දරුවා අනාථ වෙනවා. මොකක් නිසාද? කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති බය. කාමේ නිසා දුකක් ඇති වෙනවා. කාමේ නිසා බයක් ඇති වෙනවා. අම්මයි තාත්තයි කියන මේ දෙදෙනා තුල දවසින් දවස කාමයේ උද්දීපනය වෙන්න ගියොත් අර අසරණ ළමයිට වෙන්නේ මොකක්ද? ඔබ වැටිච්ච අමාරුවේ තමන්ගේ දරුවා දාන්න එපා. දවසින් දවස බලන්න මේ රට තුල තියෙන සංස්කෘතියට කොයිතරම් හානියක් වෙනවද කියලා. ඒ හානියක් වෙන්නේ තමන්ගේ කුසේ හිටපු දරුවගෙන් නම් ඔබ ශ්‍රේෂ්ඨ අම්ම කෙනෙක් වෙන්නේ නැහැ පින්වතුනි. ඔබ තමන්ගේ දරුවා මව් කුසට ආපු වෙලාවේ සිට ඔබ මොකද්ද කළ යුත්තේ? ධාර්මිකව තමන්ගේ දරුවා නිර්මාණය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ මේ සසරේ අසාර්ථක අම්ම කෙනෙක්. ඒ විතරක් නෙමේ තවත් භව ගමන දික් කරගන්න පව් පුරව ගන්න කෙනෙක් බවට පත් වෙලා ඔබ මේ භව ගමනේදී දුගතියටපත් වෙනවා. සොරකමක් කරගෙන ආවනම්, පැන්සලක් අරන් ආවනම් දවසක තමන්ගේ නොවන දඬුවමක් දෙන්න ඕනේ. මට මතකයි කතාවක් මං අහලා තියෙනවා මිට අවුරුදු ගානකට කලින්. ඇමරිකාවේදී එක දවසක් පුංචි දරුවෙක් පැන්සලක් හොරකම් කරනවා. අරගෙන ආවා. අම්මා දැක්කේ නෑ වගේ හිටියා. ඊළඟ දවසේ බයිසිකලයක් අරගෙන ආවා. අන්නේ බයිසිකලෙත් අම්මා දැක්කේ නෑ වගේ හිටියා. ඊළඟ දවසේ මුදල් අරගෙන ආවා. ඒ මුදල් දැක්කේ නෑ වගේ අම්මා හිටියා. මේ ඇමරිකාවේ වෙච්ච කතාවක්. ඔහොම ටිකෙන් ටික පුතා වැරදි මාර්ගයට යමු වුණා. ඒ තමයි සොරකමට. පැන්සල අරන් ආවා. අම්මා මොනවත් කරේ නෑ. යාළුවෙක්ගේ බයිසිකලයක් හොරකම් කරන් ආවා. අම්මා දැක්කේවත් නෑ වගේ හිටියා. මුදල් ඔහොම පොඩ පුතා ලොකු වෙනවා. හැබැයි හොරකමත් වැඩි වෙනවා. අන්තිමට මොකක්ද උනේ? බැංකුවක් කඩන්න ගිහිල්ලා පොලිසියට හවු වුණා. පොලිසියට හවු වෙලා
මම විශාල අපරාධකාරයෙක්. අම්මා වයසට ගිහිල්ලා. ඔන්න නඩුවෙන් තීන්දුව වෙනවා මරණීය දණ්ඩනය. ඔබ දන්නවනේ ඇමරිකාවේදී මෙහෙම අත්වලට මාංචු දාගෙන අර තැඹිලි පාට ඇඳුම ඇඳගෙන කකුල් වලටත් මාංචු දාලා අරගෙන යනවා. අරගෙන යනකොට ඒ පොලිසියේ හිටපු කෙනෙකුට මේ තරුණ පිරිමි ළමයා අවුරුදු 22ක් 23ක් ඇති. ඒ යන්නේ මොකද්ද? විදුලි පුටුවේ ඉඳවලා මරන්නයි අරන් යන්නේ. මරණීය දණ්ඩනය නියමුණා. මට සමා වෙනවද? මට කොලේකුයි පෑනකුයි මට දෙන්න. මගේ අවසාන ඉල්ලීමයි. මෙන්න මේ දරුවා කොලේ ලියනවා. අම්මේ උඹට මගෙන් සමාවක් නැහැ. එදා මම පැන්සලක් හොරකම් කරන් ආවා. අම්මේ මට උඹ තැළුවේ නැහැ. මං එදා බයිසිකලයක් හොරකම් කරන් ආවා. අම්මේ මං ඒ හොරකම් කරන් ආපු බයිසිකලේ ආපහු බාර දෙන්න කිව්වේ නැහැ. මං එදා සල්ලි හොරකම් කරා. අම්මේ උඹ දැක්කේ නෑ වගේ හිටියා. දැන් මම මේ එල්ලුම් ගහට නියම වෙලා මැරෙන්න යන්නේ කවුරුවත් නිසා නෙමෙයි. උඹ නිසයි අම්මේ. උඹ නිසා තමයි අම්මේ මම මේ මැරෙන්න යන්නේ. කවුද කියන්නේ? අර පිරිමි දරුවා. එහෙනම් ඒ කතාව තුලින් අපිට මොකද්ද ගන්න තියෙන්නේ ආදර්ශය? ගන්න තියෙන්නේ එකා යකා කරාම වෙන විපාකය. එකා යකා වුණාම අම්මේ ඔබ ශ්‍රේෂ්ඨ අම්ම කෙනෙක් භවයේ සම්පූර්ණ අම්ම කෙනෙක් වෙන්නේ නැහැ. දරුවෝ හැදූ පමණින් දරුවා මෙලොවට බිහි කර පමණින් ඔබ අම්ම වෙන්නේ නැහැ. ඔබ හොඳ දරුවෙක් හදලා මේ රටේ හොඳ නමක් තියෙන විදියට කාටවත් බරක් නැති වෙන විදියට ඒ දරුවා හදන්න පුළුවන්කම ඔබට තිබුණොත් තමයි ඔබට සතුටින් මැරෙන්න පුළුවන් අම්ම කෙනෙක් වෙන්නේ. ඒ නිසා ධර්මයෙන් පිටපයින් තැන දුක විතරයි. දුක විතරයි. මාසෙකට සැරයක් හරි දරුවා පන්සලට එක්ක යන්න. දරුවට මේ පන්සලේ තියෙන වත්පිළිවෙත් ගැන කියලා දෙන්න. බෝධිය අමදින්න කියලා දෙන්න. චෛත්‍ය වටා සුද්ධ කරන්න කියලා දෙන්න. ඒවයි ආනිසංස කියලා දෙන්න. පවට බයක් ඇති කරන්න. කර්මය කර්මඵලයේ විශ්වාස කරන හැටියට කරුණා කියලා දෙන්න. ඒ සියල්ල කරන්න ඕනේ ඔබයි. ඔබේ දරුවා. ඔබේ දරුවා ඔබ හදන්න ඕනේ මිනි කැටයක් වගේ නම් ඒ මිනි කැටේ ඔප කරන්න ඕනේ මෙන්න මේ බාහිරව තිබෙන ධර්මය තුල හැසිරෙන විදිය කියලා දීලා. එහෙම නැතුව පුංචිම පුංචි ඇඟින් 4න් 3ක්ම එළිය දාගත්තු ඇඳුමක් අඳගෙන ළමය ඉස්සර කරගෙන අම්මත් එක්ක තාත්තත් එක්ක රෝන්ද යන එක නෙමෙයි. අද බලන්නකෝ. රැට එළියට බහලා බලන්නකෝ අම්මලා දූල ඇඳගෙන යන විදිය පාරේ. මා විශාල සල්ලිකාරයෝ. හැබැයි අර ගමේ ඉන්න දුප්පත් බුලත් පිට හපාගෙන ඉන්න රෙද්දේ හැටේ අඳින අම්මගේ දරුවට තියෙන ගරුත්වේ නැහැ. ඒ හැඟීම නැහැ. හැබැයි තාත්තයි අම්මයි ලක්ෂයට කොඩිය දාන අය දරුවට හරියට අඳින්න කියලා දීලා නැහැ. දරුවට හරියට පාර යන ඕන විදිය කියලා දීලා නැහැ. දරුවට හරියට ජීවත් වෙන්න ඕන විදිය කියලා නැහැ. ඒ නිසා අම්මේ ඔබ අම්ම කෙනෙක් වෙන්නේ සසරේ පිනකටයි. අම්මේ ඔබට දරුවෙක් ලැබෙන්නේ ඔබ සසරේ කරපු පිනකටයි. අන්නේ පින සම්පූර්ණ කරන්න ඕන කාලේ තමයි මේ දැන් ඔබ ගෙවන්නේ. දරුවෙක් හැදුවට මේ රටේ මේ භූමියට බරක් ඇති කරාට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඔබේ ජීවිතය ලස්සන කරන කෙනා බවට පත් කරන්න ඕනේ.
ඔබේ මේ දරුවා ඔබ වයසට යනවා. ඔබ වයසට ගියාම ඔබව එළියට ඇදලා දාන දරුවෙක් හැදුවොත් ඔබ සාර්ථකද? ඔබ සසරේ පව්කාර මම්මා. දරුවෝ නෙමෙයි වන්දි ගිවන්නේ එකට. දරුවෝ නෙමෙයි පළි. ඔබයි වැරදි. මන්ද ඔබ දරුවට පුංචි කාලේ ඉඳන් ඇබ්බැහි කරේ නැහැ ධර්මය කියන කාරණාව. දරුවට ඔබ ඇබ්බැහි කරේ නැහැ බුදුදහම. තේරෙනවද මේ කාරණාව මේ? කිසිම කෙනෙකුට හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා තමයි මගේ ආච්චි මට කියලා තියෙන්නේ. රැයට නිින්දට යනකොට අපි දෙන්නගේ නංගිගේ මගේ ඔළුව අතගාගෙන ආච්චි කතා කියලා දෙනවා. අන්නේ පසුබිමයි මේ අපේ ජීවිතයේ තියෙන්නේ. අන්නේ අඩිතාලමයි අපේ ජීවිතයේ දැන් මේ තියෙන්නේ. එහෙම නැතුව අපි උඩින් පැල් අහම්බෙන් ආපු ගමනක් නොවේ මේ. කොයිතරම් අගහිඟකම් තිබුණත් ධර්මයේ තුල අපිට රැඳෙන්න අපිට අවස්ථාව දුන්නා. දැන් කාලේ අම්මලා සීරට වැඩි යහපත්. ළමයෙකුට හරි වැරද්ද කියලා දෙන්න අම්මට කටක් අරින්න බෑ. අම්මයි මේ වැරදි සීරම කරන්නේ. අම්මා කොහොමද කටක් කරලා කියන්නේ? පුතේ මේක වැරදි. පුතේ මේක වැරද්දක්. අම්මා නිවැරදි වෙන්න ඕනේ. අම්මල බහුතරයක් මේ කාමතෝ ජායති සෝකෝ. කාමතෝ ජායති බය. මෙන්න මේ කාරණාව තුලයි ජීවත් වෙන්නේ. කාමේ නිසා දුක් වෙලා ඉන්නවා, පසුතැවෙනවා. කාමේ නිසා බයෙන් ඉන්නවා. එතකොට දරුවා යනවා අයාලේ අම්මා මෙහි විනසුවයක් විඳිනවා. මේක තමයි මේ සල්ලිකාර පවුල්වල සල්ලි තියනවා කියලා හිතන පවුල්වල ලොකු ලොකු තානාන්තර දරන පවුල්වල බහුතරයකට තියෙන හෙනහුරා. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය මොන විදියටද ගත කරන්න ඕනේ කියලා ඔබ තීරණය කරන්න. අන්නේ තීරණය තුල ඔබේ මේ භව ගමන දිග නෙමෙයි කෙටි කරගන්න ඔබට දක්ෂ වෙන්න ඕනේ ඔබ. ඒ නිසා දුවේ පුතේ ඔබ අම්මා කෙනෙක් නොවුනත් අම්මා කෙනෙක් වීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් මේ කාරණා සිහි බුද්ධියෙන් ඔබ ධාරණය කරගන්න. කසාද බඳින දවසේම ඔබ තමන්ගේ ආදරණීය සැමියාත් එක්ක මේ ගැන කතා කරන්න. කසාද බැඳලා ඔබ ජීවිතේ බලාපොරොත්තු වෙන ලොකුම දේ තමයි දරු සම්පත්තිය. දරුවෙක් ලබා ගැනීමයි ඔබේ එකම අරමුණ. එහෙනම් පුංචි කාලේ ඉඳන්ම දරුවා හැදෙන්න ඕන විදිය අම්මයි තාත්තයි කතිකා කරගන්න. දරුවා බඩට ආපු වෙලාවෙ ඉඳන් හොරට ඇඩ්‍රස් හොය දරුවා පාසල් දාන්න දුවන්නේ නැතිව ඔබ කරන්න ඕනේ මගේ මේ කුසේ ඉන්න දරුවට හොඳ ආගමක් අදහන කෙනෙක් විදියට ඔහු ජීවත් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පාරමිතාවක් ඇති කරගන්න. එහෙම නැතුව බඩට දරුවා ආපු දවසේ සිට හතර වටේ හොර ඇඩ්‍රස් හොය දුවන්න යන්න එපා. මොකද එහෙම කියන්නේ දරුවා ලොකු කොළඹ හතේ ඉස්කෝලේට ගියත් දරුවා ගමේ තියෙන ඉස්කෝලේට ගියත් දරුවා ඉගෙන ගන්නව නම් ලොකු මහත්තයෙක් වෙනවා නම් ඒක නතර කරන්න කාටවත් බෑ. ඒක දරුවාගේ උප්පත්තියේ සිට ඔහු අරන් එන දෙයක්. කොහොමද? ඔහු බුද්ධිය වඩන බුද්ධිය තියෙන ඥානවන්ත දරුවෙක් විදියටයි උපදින්නේ. එහෙම නැත්නම් ඥානවන්ත දරුවෙක් විදියට ඒ බුද්ධිය ඒ කුසලය අරගෙන ආවේ නැත්නම් ඔබ කොයිතරම් ලෝකේ තියෙන හොඳම සර් ගාවට යවුවත් ඔබේ දරුවට ඒ විභාගය පාස් කරන්න වෙන්නේ නැහැ. තේරෙනවද?
ඒ කර්මයේ කර්ම ඵලයේ ප්‍රතිඵලයක්. බුද්ධිය. සැපය, බලය, වර්ණය, ප්‍රඥාව. මොන නිසාද? දානමාන දුන්නමයි. දානයේ ආනිසංස, සැප බල ප්‍රඥා දානයේ දින ආනිසංස. එහෙනම් ප්‍රඥාව දියුණු කරගන්න දරුවා සසරෙම පුරුදු කරගෙන ආවොතින් දරුවා මේ සසර තුල ඔබ අයුතු විදියට ඔබ මහන්සි ගන්න ඕනේ නෑ. ලංකාවේ ඉන්න හොඳම සර් ගාවට යවන්න ඕනේ. දරුවා ඇදගෙන ශිෂ්‍යත්වයට යන්න ඕනේ. අනේ නෑ. ඒක වෙන්න ඕනේ නෑ. ඔබේ දරුවා ඉගෙන ගන්න, ඔබේ දරුවා අරගෙන ඇවිල්ලා තියෙනවා නම් ඒ කුසලය පොල්ලතු ඉස්කෝලේට ගියා ලොකු මහත්තයෙක් වෙනවමයි. ඒ නිසා පළමුව අමාරුම දෙයින් පටන් ගන්න. හොඳ ඥානවන්ත බුද්ධියක මෙහෙවන්න පුළුවන් ධාර්මික දරුවෙක් විදියට ඔබේ දරුවා හදන්න. එහෙම වුණොත් විතරයි ඔබට ජීවිතේ සතුටු විඳින්න පුළුවන්. දැන් අරගෙන බලන්න මේ වැඩිහිටි නිවාසවල ඉන්න අම්මලා තාත්තලාට 90%කටම දරුවෝ ඉන්නවා. ලොකු රස්සා කරනවා. හොඳ විභාග පාස් කරනවා. හැබැයි ඔවුන් ධර්මය තුල හරිම අසමත්. අම්මට තාත්තට සලකීමේ ආදීනව දන්නේ නැති දරුවා මොන විභාගෙ පාස් කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔබ විභාග පාස් කරන්න කියලා දුන්නා ළමයි අර ඇදගෙන ඉස්කෝලේට අරගෙන ගියා, පන්තියට අරගෙන ගියා. ඔබ හැබැයි දරුවා ඇදගෙන අරන් ගියේ නැත්තේ කොතෙන්ටද? ධර්මයට, පන්සලට, බෝධියට අරගෙන ගියේ නැති එකේ ප්‍රතිඵලයි දැන් ඔබ හුල්ලා මේ වැඩිහිටි නිවාසවල ඉන්නේ. ඒ නිසා අධ්‍යාපනය දෙන්න ඊටත් වඩා හොඳයි ධර්මයේ හැසිරෙන විදිය කියලා දෙන්න. දැන් ඔබ කල්පනා කරන්න, ඔබ අලුතෙන් ගයක් හදනවා. තාට්ටු 3යි 4යි දැන් තියෙන ගෙවල්. ඉන්නේ 3 දෙනයි. කාමර 10යි. අන්න එතනින්ම බුද්ධිය පිරිහිලා. 3 දෙනයි ගෙදර ඉන්නේ 4 දෙනයි. කාමර 6යි 7යි අල්ලපු ගෙදර හදපු නිසා තමන්ගේ ගෙදරත් හදනවා. ලෝන් ගහනවා, අනවශ්‍ය විදිහට බරක් ඇති කරගන්නවා. මුළු ජීවිත කාලෙම ලෝන් ගෙවනවා. කාමර ටික වහලා දාලා තියෙනවා. මාන්නය, උද්දච්චකම්, තණ්හාව, එකට එක කිරීම. තේරෙනවද? ඒ නිසා ඔබ බුද්ධිය පාවිච්චි කරන්න. ඔබේ බුද්ධිය ඔබට පාවිච්චි කරන්න බැරි වුණොත් සසරෙම ඔබ පරාදයි. තේරෙනවද පුතේ දුවේ? ඒ නිසා ධර්මය කියන්නේ ඔබේ ජීවිතයට A to Z. එහෙම නැත්නම් මුල ඉඳන් අගට යනකම්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. ත්‍රිපිටකය කියවන්න. මේ හැම දෙයක්ම ත්‍රිපිටකයේ තියෙනවා. මම දන්නවා මුළු ජීවිත කාලෙම ත්‍රිපිටකය කියවන්නේ නැතුව මැරෙන පිරිස බෞද්ධයෝ විදියට බෞද්ධය කියලා බෝඩ් කෑල්ල ගහගෙන ඉන්න පිරිස 99%යි. ත්‍රිපිටකය කියලා එක පිටුවක්වත් පෙරලපු නැති කට්ටිය ඉහි කෙස් ගන්නට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කොච්චර ධර්ම දේශනා කරාද කියලා දන්නේ නැති පිරිස 90%යි. බෞද්ධයෝ. බෞද්ධයෝ වුණාට වැඩක් නැහැ. මෙන්න මේව දැනගන්න ඕනේ. ධර්මයේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. දරුවෝ හදනවා 10ක් 15ක්. හැබැයි එකෙක්ටවත් හරියට පාර කැපුවේ නැත්තම් මේ ධර්මයේ තුල යන්න ඔබ අසාර්ථකයි. ගමේ ඉන්න අම්මා, ගමේ ඉන්න තාත්තා හීන ගොඩක් එක ජීවත් නොවුණු පිරිස හරි ෂෝක් එකට දරුවෝ හැදුවා. ඒ හදපු දරුවෝ තමයි අපිත්. ඒ හදපු දරුවෝ තමයි මේ සජීවී මේ ධර්ම දේශනාව අහන ඔබත්. දැන් ඔබ කොළඹ හතේ එහෙම නැත්නම් හොඳ ලොකු මේ තානාන්තරයක් දරන ලොකු හොඳ ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් උනේ ඔබේ මුල මතක් කරගන්න. අම්මා ඔබව හැදුවේ විදිය. දැන් ඔබ කල්පනා කරන් ඉන්නව නම් ඔබේ අම්මත් වැඩිහිටි වාසයකට දාන්න ඔබට ආපහු නම් අම්මා කෙනෙක් ලැබෙන්නේ නැහැ. ඔබ රට යනව නම් නෝනත් එක්ක ඒ රට යනකොට අම්මෙක් යන්න බෑ. අම්මා වැඩිහිටි වාසයකට දාලා සල්ලි දීලා යනව නම් ඔබට ආපහු අම්මා කෙනෙක් ලැබෙන්නේ නැහැ.
අන්නේ බය ඇති කරගන්න පුතේ. අන්නේ බය ඇති කරගන්න. ඔබ කොහොමද බත් කටක් අරගෙන කන්නේ? ඔබේ අම්මා වැඩිහිටි නිවාසයක තනි කරලා ඉඳිද්දි ඔබට පුළුවන්ද? වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා මේ අම්මලා තාත්තලාත් එක්ක කතා කරනකොට අපි ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙනවා. ඒ අම්මගේ තාත්තගේ තියෙන සෙනෙහස අපිට දැනෙන නිසා හාමුදුරුවෝ විදියට දැන්ට උනත් මට ලං වෙලා බදා ගන්න බෑ. මම හාමුදුරු කෙනෙක් නිසා. ස්වාමින් වහන්සේ කෙනෙක් නිසා. ගිහි කාලේ නම් ඒ අම්මලා තාත්තලා සියල්ලම බදාගෙන මගේ අම්ම විදියට මම සලකපු අවස්ථාවන් එමටයි. ඒ පින මටගේ ජීවිතේ හැමදාම තියේවි. හැබැයි දැන් මම ටිකක් එහාට ගිහිපු නිසා අම්මටයි තාත්තටයි මට ලං වෙන්න බෑ. මගේ අම්මවත් මගේ අතින් අල්ලන්නේ නැහැ. මට මතකයි අද වගේම අන්තිමටම පැවිදි වෙන්න කලින් මම කොළඹ හිටපු නිසා කොළඹ බෝඩිමක හිටපු නිසා අපේ ගෙදර මාතර තියෙන්නේ මම පැවිදි වෙනවා කියලා අම්මට කියලා මම අම්මට ගෙදර ගිහිල්ලා වැඳලා එන්න ගියා. ආපහු ගෙදර යන්නේ ගිහියෙක් විදිහට නොවේ පැවිදි භික්ෂුවක් විදිහට ගෙදර එන්නේ. මම ගෙදර ගිහලා දවස් 3ක් විතර අම්මත් එක්ක හිටියා. කතා බහ කරා. ඔන්න මං බෑග් එකත් අරගෙන අම්මටත් වැඳලා ගෙයින් එළියට එන්න හදනකොට අම්ම මොකද කරේ? තවත් මගේ ඇඟින් මට අල්ලන්න බැහැ නේද කියලා අඬ මට මතකයි මගේ මේ මුළු ඇඟම අත ගෑවා. මට මතකයි. අමතක වෙන්න විදියක් නැහැ. වැඩි කාලයක් නැහැ. මගේ මේ මුළු ඇඟම අත ගෑවා. තවත් මට මේ පුතාගේ ඇඟ අත ගන්න වෙන්නේ නැහැ කියලා. ඒ අම්මලාගේ ආදරේ තීරණවද ඔබට? අම්ම කෙනෙක්ට වඩා එහා ගිහිපු කෙනෙක් මේ ලෝක ධාතුව තුල හොයාගන්න බෑ. අම්ම කෙනෙක්ට වඩා එහා ගිහිපු ආදරයක් මේ ලෝක ධාතුව තුල හොයාගන්න බෑ. අන්න ඒකයි අම්මගේ ආදරේ. පැවිදි ජීවිතේ හිටියත් අම්මා කියන වචනය ඇහෙනකොට අපිට කොයිතරම් අපි හදවතට දැනෙනවද? කොයිතරම් දේවල් අත ඇරියත් අම්මා කියන නම ඇතර ගන්න අමාරුයි. අනේ වචනය අතර අරගන්න හරි අමාරුයි. ලෝකෙ තියෙන හැම දෙයක්ම අතරින්න පුළුවන්. අම්මා කියන වචනය අතරින්න අමාරුයි. ඒ අමාරු දරුවා හරියට හැදුවනම් අම්මගේ වටිනාකම අම්මා දරුවන්ට කියලා දුන්නා නම් අන්නේ විදිහු දරුවන්ට තමයි අම්මා කියන වචනේ තියෙන වටිනාකම දැනෙන්නේ. එහෙම නැත්නම් අම්මා කියන වචනේ වටිනාකම දැනෙන්නේ නැත්තේ ඔබේ දරුවට ඒ වටින වචනේ තේරුම කියලා දුන්නේ නැති නිසා. අන්න ඒ නිසායි දුවේ පුතේ ඔබට මේ දේශනාවත් දවසේදී මගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් මුසු කරලා දේශනා කරන්නේ. අම්මා කෙනෙක් කියන්නේ වාසනාවක්. අම්මා කෙනෙක් කියලා කියන්නේ අපේ හිවණැල්ල. අම්මා කෙනෙක් කියලා කියන්නේ ඔබට ජීවිතය දුන්නු කෙනා. ඔබ කොයිතරම් වැරදි කරත් ඔබ කොයිතරම් ලෝකෙට වැරදිකාරයෙක් වුණත් අම්මට ඔබ වැරදිකාරයෙක් නොවේ. මම දැක්ක පහුගිය දවසක පත්තරයක සඳහන් කරලා තියෙනවා අම්මට ගහලා පුතා අත බිඳලා අත බිඳිච්ච අතත් අරගෙන මේ ප්ලාස්ටර් එකක් දාගත්තු අම්මා හිර කූඩුව ගාවට ඇවිල්ලා කූඩුවේ එල්ලිලා කියනවා පොලිසිය මහත්තුරුන්ට පුතාව නිදහස් කරන්න කියලා. ඔබට දැනෙනවද? ඔබේ හදවතට මොන හරි වෙනසක් දැනෙනවද මේ වචන තුල?
එහෙනම් ඔබ එහෙම වෙනසක් දැනෙන්නේ නැත්නම් ඔබ යලි කල්පනා කරන්න. ඔබ පස්සට යන්න. ජීවිතේ පුංචි කාලෙට යන්න. ගිහිල්ලා ආපහු එතන ඉඳලා නිවැරදි වෙලා අම්මා කියන වචනෙට අම්මා කියන මේ පුංචි අකුරු තුනට වටිනාකම දෙන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඔබට මේ සසරේ අම්මල නැහැ. මේ සසරේ අම්මලාට දරුවෝ නැහැ. එහෙනම් පුතේ දුවේ අවුරුද්දක් වුණත් අම්මා කෙනෙක්ගේ අගය වර්ණනා කරන්න අපිට පුළුවන්. අවුරුද්දක් වුණත් අම්මා කියන මාතෘකාව ඔස්සේ දේශනාවක් කරන්න පුළුවන්. මාතා පිතු උපට්ඨානම් පුත්ත දාරස සංඝහෝ. මාතා පිතු උපට්ඨානම් පුත්ත දාරස සංඝහෝ. දැන් අපිට කියන්න තියෙන්නේ ඒ වචන මාතා පිතු උපට්ඨානම් පුත්ත දාරස සංඝහෝ. අම්මයි තාත්තයි පෙරමුණ. හැබැයි දැන් ඒකේ අනිත් පැත්ත පුත්ත දාරස සංඝහෝ මාතා පිතු උපට්ඨාන. ඇයි? අම්මලා පිටිපස්සේ දරුවෝ ඉස්සර අනිත් පැත්තට ගිහින් නේද? මංගල කාරණා අතර අම්මට තාත්තට සැලකීම දරුවන්ගේ යුතුයකමක්. තේරෙනවද? හරියට කියනවා නම් මාතා පිතු උපට්ඨානම් පුත්ත දාරස සංඝහෝ. දැන් පුත්ත දාරස සංඝහෝ මාතා පිතු උපට්ඨාන. කොතනද වැරද්ද? ඒ වැරද්ද ඔබේ ජීවිතේ නිවැරදි කරගන්න කාලේ ඇවිල්ලා. අම්මේ තාත්තේ පුංචි කාලේ සිට ඔබට ඔබේ ජීවිතේ කියලා දුන්නේ කවුද? ඔබේ ආච්චි වෙන්නේ නැති, ඔබේ අම්මා වෙන්නේ නැති. මේ දෙන්න විතරයි. තාත්තා ලං වුණේ නැහැ. තාත්තා හම්බ කරා විතරයි. එහෙනම් ඔබ ඔබේ ජීවිතේ පුංචි කාලයේ උදාහරණයට අරගෙන ඔබට කොයිතරම් මුදල් හදා තිබුණත් ඒ දේවල් දැන් පැත්තකින් තියලා දරුවන්ගේ ජීවිතය නිවැරදි කරන්න උත්සාහ කරන්න. සල්ලි මත්තෙම මැරෙන අම්මේ තාත්තේ ඔබට කවදක හරි ජීවිතේ දුක උරුම වෙනවා. මෙන්න මේ කාරණාව තුල ඔබ ගැබ්බෙලා හිටියේ නැත්තම්. මං හිතන්නේ පැයකට ආසන්න කාලයක් අම්මා කියන මාතෘකාව තුල එහෙම නැත්තම් එකා යකා කරන්න එපා කියන මාතෘකාව තුල කතා බහ කරා. එහෙනම් ඔබට සමුදෙන්නයි සූදානම ධර්මදේශනාව නිමා කරනවා. තවත් මිනිත්තු කිහිපයක් ඔබට පුළුවන් ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව අපෙන් විමසන්න. එතකොට අපි මේ මිනිත්තු 4-5ේදී ඔබ ඒ අහන ප්‍රශ්නෙට ධර්මය තුලින් යම් කිසි පිළිතුරක් දෙන්න අපි උත්සාහ කරනවා. හොඳයි. මෙතෙන් සිට අපි ඔබට යම් කිසි ගැටලුවක් තියෙනම් අපෙන් විමසන්න පුළුවන්. හැබැයි පුතේ දුවේ පෞද්ගලික කාරණාවන් වලින් තොරව පොදුවේ ප්‍රශ්නයක් වොත් හොඳයි. ඒක නිසා පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඔබට පුළුවන් මගේ මැසෙන්ජර් එකට ඒ ප්‍රශ්න යොමු කරන්න. හොඳයි. සම්පත් අපි පළමු ප්‍රශ්නය අහලා තිනවා. අම්මා තමයි මගේ හැම දෙයක්ම. අපේ දෙයක් මහා මුද්‍රණය වෙන කවුරුත් ආවත් මට වැඩක් නැහැ. ඒක හොඳයි පුතේ, බොහොම හොඳයි. මටත් මගේ දරු දෙන්නා ඔබ වහන්සේගේ මේ දේශනාව සවන් දෙනවා. බොහොම හොඳයි පුතේ. දරුවොත් එක තමයි අචිනි භාග්‍ය. බොහොම හොඳයි. දරුවන්ට මේ දේශනාවන් අහන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් දරුවෝ යහමට ගන්න හරි අමාරුයි. ඒ නිසා දරුවොත් එක්කයි මේ දේවල් කරන්න ඕනේ. අම්මා තාත්තා යන දිහාවකට දරුවෝ දකින්න ඕනේ අම්මා යන්නේ කොහෙද, තාත්තා මොනවද කරන්නේ කියලා. විවිධභාවයක් ගේ තුල තියෙන්න ඕනේ. අන්න එහෙම තියෙනකොට තමයි ඒ පෞල් ඒකකයේ තුල කිසිම කෙනෙක්ගේ රහසක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.
එහෙම රහසක් එක ජීවත් වුණොත් ඔබ මෙරි ජීවත් වෙනවා. මොකද හේතුව ඔබ වැරද්දක් හංගන නිසා. අචිනි භාග්‍ය බොහෝ කාලෝචිත දේශනාවක්. ස්තුතියි පුතේ මේ කාලෝචිත දේශනාවන් ඉදිරිපත් කරන්නේ ඔබේ ජීවිතය යම් කිසි අවබෝධයක් ගන්න, වටිනාකමක් ගන්න. අන්නේ වටිනාකම අපිට පුළුවන් නම් මේ විදියට හරි දේශනාවක් තුලින් ලබා දෙන්න. ඒක තමයි අපේ අරමුණ. හොඳයි පුතේ. දැන් ගොඩාක් පිරිසක් මේ සජීවීව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. ඒක ලොකු දෙයක්. මොකද හේතුව දවසින් දවස මේ දේශනාවන් එක්ක එකතු වෙන ප්‍රමාණයත් වැඩි. ඒක නිසා මම පැවිදි වෙලා එච්චර කාලයක් නෑ, මාස 6යි. මම අවබෝධ කරගන්න දේවල් මම ත්‍රිපිටකය ආශ්‍රය කරගෙන හොයාගන්න කාරණා තමයි පුතේ මේ දේශනා කරන්නේ. ඒ නිසා මම ගෞරවනීය මහා සංඝරත්නයන් ඉල්ලා සිටිනවා මේ දේශනාවන් දිහා වර්ධවා තේරුම් අරගන්න එපා. මට ජනප්‍රිය වීමේ අවශ්‍යතාවයක් නැහැ. මම මාකටිං වලට සම්බන්ධ වෙන කෙනෙක් නොවේ. මේ සියල්ල මට පායට පෑගෙන දුවිල්ලක් අතරක් වටින්නේ නැහැ. ඒ නිසා මේ මට මගේ ජීවිතයේ මේ දේශනාවන් මට ලොකු අත්දැකීමක් වෙනවා. ඒ අත්දැකීම වෙන්නේ මම නිවේදකෙක් විදිහට ගිහි කාලේ හිටියා. මගේ කටේ තියෙන වචන ටික මට තිබුණට මට ධර්මයේ තුල මගේ මෙන්න මේ කාරණාවන් එකතු කරගන්න මට අවශ්‍යයි. ඒ නිසාමයි මම මෙවැනි දේශනාවන් ඔබට ඉදිරිපත් කරන්න පුතේ දුවේ. හොඳයි. ධනංජය බුදුරජාණන් වහන්සේගේ බුදුන්ගේ ධර්මතාවය ටිකක් ගැඹුරින් කියන්න නිරේ විස්තර දෙව්ලොව නිරය. හොඳයි. නිරයත් දෙව්ලොව ගැනත් අපි ඉදිරියට කතා බහ කරමු. මොකද හේතුව අටමහා නිරයත් ඒ වගේම තමයි දිවි ලෝක 6 ගැනත් අපි ඉස්සරහට වෙනම දේශනාවක් විදිහට කතා කරමු පුතේ. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. තුෂාර මගේ දරුවොත් අවුරුදු 5යි දැන්. අපි හාමුදුරුවනේ තිරුවන් සරණයි. ඒකත් එහෙම කියන්නේ කවුදරුවන් චාමර කලින් ප්‍රශ්නේ අහලා තිබුණේ තුෂාර. හොඳයි. තවත් කෙනෙකුට ඉන්න මේ පුංචි කාලයක් තියෙන නිසා ඉක්මනින්ම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හැබැයි පොදු ප්‍රශ්න අහන්න. එහෙම නැතුව මේකේ මේ දාන්න පුළුවන් ප්‍රශ්න දාන්න පුළුවන් ප්‍රශ්න විතරක් අහන්න. මොකද එහෙම නැත්නම් මේ සජීවීව මේක විශාල පිරිසක් බලාගෙන ඉන්න නිසා මේ ඔහෙම පෞද්ගලික කාරණාවක් තියෙනවා. මට මගේ WhatsApp දුරකථන අංකය 07117 88යි 0888 07117 88 කියන දුරකථන අංකයට මට WhatsApp මගින් පණිවිඩයක් එවන්න. අනිත් කාරණාව තමයි ඔබ නමට බෞද්ධෙක් වෙන්න එපා. ඔබ නම් බෝඩ් කැලක් ඉල්ලගෙන ඔප්පෙන සහතික ඉස්සරහින් නම මේ දාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සැබෑ බෞද්ධයෙක් නම් සම්මා දිට්ඨිය ඉන්න යහපත් දැකීමෙන් ඔබ ධර්මයේ තුල හැසිරෙන්න. ඉරේශහන දරුවෝ සහ මහත්තයා සමග මේ දේශනාව හැමදා මහාන බුදු සරණයි. තෙරුවන් ඉරෝෂා බොහොම ස්තුතියි ඉරෝෂා. පැණියගෙන අපේ හාමුදුරුවෝගේ මතය මොකද්ද? මේ වගේ කාරණාවන් ගැන අහන්න නැති වෙනවා නම් හොඳයි පුතේ. රංජුල පැණියගෙන නම් දැක්කා. කාරණා ගොඩාක් තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ඕන තරම් අදහස් පහල කරන්න පුළුවන්. මම මේ සජීවීව මේ දේවල් ගැන කතා කරන්න ආවේ පුතේ ධර්මයේ ගැන විතරයි. බුදුරජාණන් වහන්සේ මේ පැණියක් ගැන කිව්වේ නැති නිසා, දේශනා කරන්නේ නැති නිසා මට ස්වාමින් වහන්සේ නමක් විදියට ඒක අදාළ වෙන්නේ නැහැ. බොහොම සමා වෙන්න. හොඳයි. ප්‍රශ්න මොනවද මේ අහන්නේ කියලා ඉක්මනින්ම හොතින් මට උත්තර දෙන්න පුළුවන්. මොකද්ද සාර්ථක පෞල් ජීවිතයකට අප්ඩේට්ස් ටිකක් දෙන්න. සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නම් පුතේ දුවේ පළමු කාරණාව තමයි ධර්මයේ තුල ඉන්න එක. ධර්මයෙන් පිටපයින්නවා කියලා කියන්නේ ඔබට කිසි තැනක සාර්ථක වෙන්න බෑ. ධර්මයේ තුල ඉන්න ඕනේ. ධර්මයේ තුල හිටියේ නැත්නම් ඔබට පුළුවන් කමක් ලැබෙන්නෙම නැහැ පුතේ. ඒ නිසා ඔබ ධර්මයේ තුලම හිටියොත් ධර්මය අවබෝධ කරගත්තොත් එතන තියෙන සමාධිය, සතිය, යහපත් සීය තියෙනවා නම් ඔබට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සද්ධාව ඇති කරගන්න පළමු කාරණාව. මනෝ
සදමාලි හිරත් මනෝ උපදේශන සායන වලට එන දරුවන්ට තියෙන පෞරුෂ සංවර්ධනයේ ගැටලු වලට බොහෝ වටිනා තෙරුවන් සරණයි හාමුදුරනේ. බොහොම ස්තුතියි පුතේ. තා ප්‍රශ්න මොනවද තියෙන්නේ? තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. අපේ පන්සලට වඩින්න පුළුවන්ද ධර්ම දේශනාවකට? රේවත හිමි බොහොමත්ම පින් ඔබ වහන්සේ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන ජීවනයේ ප්‍රාර්ථනා කරන අවසර හොඳ මේ අපේ හාමුදුරුවනේ මට කතා කරන්න ඕනම තැනකට මම වඩිනවා. ධර්ම දාණය තමයි උතුම් දාණය. 0.717 0.717 88.898 කියන දුරකථන අංකයට මට පුංචි සටහනක් දාන්න අපේ හාමුදුරුවනේ. අපි කතා බහ කරලා දවසක් හදාගෙන අපි ධර්ම දේශනාව ක්‍රියාත්මක කරමු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. රුවන් බණ්ඩාර දුරකථන අංකය නැවත වතාව ප්‍රකාශ කරන්න 0.717 88.898. හොඳයි. කුමුදු හාමුදුරනේ අපි බුද්ධ පූජා කරන්න පසු පන්සලේ පූස බල්ලෝ බලලා ඉන්නව දෙනක ඒක දුන්නොත් හොඳයිද නැත්නම් පවත්? ඒකේ කිසි ගැටලුවක් නැහැ පුතේ. බුද්ධ පූජාව පළමුව බුදුරජාණන් වහන්සේ නම් බුද්ධ පූජාව ගැන මෙහෙම දේශනාවක් කරලා තියෙනවා. බුද්ධ පූජාව කිසිදු සතෙකුට කන්න දෙන්නේ නැතුව පැත්තකට දාන්න, ගලාගෙන යන වතුරකට දාන්න, මේ ඉන්න මේ සත්තු නැති පොළොවකට දාන්න කාරණාවක්. ඉතින් මේකේ විවිධාකාර පැති කඩවල් තියෙනවා. පසුවද මම මේ කාරණා සම්බන්ධයෙන් ලොකු දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් පැත්තකින්ද බුද්ධ පූජාව එහෙම නැත්නම් තේවාව බාරව ඉන්න ස්වාමින් වහන්සේගේ කැමැත්ත මත ඒ කර්තව්‍යයන් සිදු කරන්න පුළුවන්. සතෙකුට දාපු එක ගැන ඔබට එකෙල්ලේම ඔබට හිතේ කිසිම ගැටලුවක් නැහැ කියලා. හැබැයි මේ දේශනාව ඉදිරියේදී මම ඔබට මේ වගේම සජීවීව අපි දේශනාවක් පවත්වනවා. ඒකේ සම්පූර්ණ කාරණා ඔබට පැහැදිලි කරලා දෙන්නම් පුතේ. හොඳයි. විතානගේ අහනවා අපේ හාමුදුරනේ කාන්තාවන් පන්සල් ගිහින් හෝ දේවාලෙ ගිහින් බුදුන් වදින්නට අඩනිරුවත් ඇඳුම් ඇඳගෙන මේකට ලැබෙන විපාක. මෙහෙමයි පුතේ. බුදුන් වදින්න ගියත් අඩනිරුවත් ඇඳගෙන, පාරේ ගමන් කරත් අඩනිරුවත් ඇඳගෙන එකම දේ තමයි සිද්ධ වෙන්නේ. මොකද හේතුව තවත් කෙනෙක්ට කාමාශාවන් උද්දීපනය වෙන විදියට තමන් හැසිරෙනව නම් ඒ ආදීනව බුදුන් ගහවට ගිහිල්ලා වැන්දත් පාරතොටක ගියත් දෙකම එකයි. ඒ නිසා පන්සලක් තුලට යන්න ඕන පිළිවෙල හාමුදුරුවෝ කියන්නේ නැහැ. ඔබට බුද්ධියක් තියෙනවා නම් පන්සල කියන්නේ මොකද්ද? දහම තුල තියෙන තැන. හාමුදුරුවෝ සිවුර දිගට ඇඳලා කලසංශයට ඇඳන් ඉන්නේ නැහැනේ. දිවුර හොඳට ඇඳලා හරි සාන්ත ගමනකින් ඇවිදිනවා. ඔබ අඩනිරුවතින් මේ ඇවිල්ලා වටපිටාවේ මේ හාමුදුරුවෝ ඉන්න තැනක ඇවිදිනවද? ඒ වගේ දේවල්ට සම්බන්ධ වෙනවද? බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මල් තියනවද? ඒක බුද්ධියත් එක්ක තියෙන ප්‍රශ්නයක්. ඒ බුද්ධිය පාවිච්චි නොකර හාමුදුරු නමකට කියන්න බෑ පන්සලට එන්න මේ විදියට. අර විදියට පන්සලට එන්න. ඔබ දැනගන්න ඕනේ ජේතවනාරාමයට ගිහපු විදිය. උපාසක උපාසිකාවන් ජේතවනාරාමයට බුදුන් මුණ ගැහෙන්න ගිය විදිය, රජවරු ජේතවනාරාමයට ගිය විදිය, උපාසක උපාසිකාවන් රජණියන් ජේතවනාරාමයට ගිය විදිය කල්පනා කරන්න. බුද්ධියට තැන දීලා ඔබ මේව කරන්න. විපාකයේ කෙසේ වෙතත් විපාකය ලැබෙන විදිය ගැන හිතනවට වඩා මේක හරිද වැරදිද කියලා මෙන්න මෙතනින් කල්පනා කරන්න. තේරුණාද? ආදීනෝ මේක එක ඥාන එකට වඩා මේ එවලේ ලැබෙන නිග්‍රහ වලින් බේරෙන්න බෑ ඔබ. ඔබ අඩනිරුවතින් ඇඳගෙන ඇඳුම බුදුන් පුදන්න ගියොතින් ඔබට මිනිස්සු නිකන් ඉන්න දෙනවද? නෑ. ඔබට නිന്ദා අපහාස එවලේ මේක ආදීනෝ ලැබෙනවනේ. නේ? ඒක නිසා ditta ධම්ම වේදිනිය කර්මයක් වගේ හරියට මෙලවදීම පරිසම් දෙනෝ ඒ වෙලෙම. තේරෙනවද? ඒක නිසා පරිස්සමෙන්. හොඳයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. ආදරේ නිවනට බාධාවත්ද? හරි ලස්සන ප්‍රශ්නයක් සමිත. ආදරේ නිවනට බාධාවක් කියලා කියන්නේ පුතේ ආදරේ කියන තැනම තියෙනව නේද බදා ගැනීම. ආදරේ නිවනට බාධාවක් කරගන්න නැතුව නිවන් යන්න ඔබට පුළුවන්. කසාද බඳින කෙනෙකුට නිවන් යන්න බැරි නෑනේ. කසාද බඳිනවා කියලා කියන්නේ මොකද්ද පුතේ? ආදරය කරනෝනේ. ආදරය කරන නිසා
ඒක නිවනට බාධාවක් කියන්නේ නැහැ. හැබැයි සිතුවිලි දමනය කර ගැනීම ඔය ආදර නිසා අකුල් හෙලනවා නම් අමාරු නම් ඒක නිවනට බාධාවක්. ඒක නිසා ඔබ කරන යම් යම් කාරණා කිසිවක මොනව කරත් නිවනට බාධාවක් නොවෙන්නේ ඔබ යහපත් දැක්මකින් නිවැරදි දේ කරලා නිවනට යන එක. මොකද නිවනට යනවා කියන පුතේ මේ ආදරය කරන් බැඳින් කරන ළමයි තියාගෙන ඒ මේව හදාගෙන ඉන කඩන් තියාගෙන පොලිසල් එකතු කරගෙන නිවනට යන්න බෑ. නිවනට යන්න නම් ඔබ කොයිතරම් කැපවීමක් ජීවිතේ කරන්න තියෙනවද? ඔබ මාර්ගඵලයක් ලබා ගන්න කොයිතරම් කැපවීමක් කරන්න තියෙනවද? මේ සියල්ලම ආදරය තියාගෙන ළමයි හදාගෙන නෝන කෙනෙකුත් ඉඳගෙන ඔබට නිවනට යන්න බැරි කමක් නැහැ. හැබැයි ඔබ දක්ෂ නම් ඔබ සීළු කෙලෙස් නසන්න ඔබට නිවන් යන්න පුළුවන්. කෙලෙස් නැසීම ප්‍රතිඵලය මොකද්ද? නිවන. තේරුණානේ? සම්පත් ගොඩක් පින් අපේ හාමුදුරුවනේ දීර්ඝායු වෙනවා. හැමදාම අපිට අලුත් දේවල් වලින් අපිට යම් කිසි දේශනාවක් දීර්ඝව කරන්න නිසා හොඳයි. තෙරුවන් සරණයි පුතේ. හොඳයි දෙව්මි ගුණ පුතේ. ඔව් ටෙලිෆෝන් අංකය වල තියෙනවා. හරි. ඉමත් අහලා තියෙන ප්‍රශ්නේ ඉමිත්නේ. හාමුදුරුවනේ කෙනෙක් මොකද ගියාම කෙනෙක් මිය ගියාම හීනෙන් දකින්නේ ඇයි? පුතේ කෙනෙක් මිය ගියාම හීනෙන් දකින්න කාරණාව තමයි බහුලව අපි දන්නේ. ඔබේ හිතේ තියෙන කෙනා මිය ගියාම ඔබේ හිතින් අයින් කරන්න බෑ. මිය ගියාම ඔබේ හිතේ තියෙනවා යා. අන්නේ ඔබ දැන් ප්‍රශ්නයක් අරගෙන නින්දට යන්න. ඔබේ මනස සියල්ලම සුවපත් වෙනවා. මනස සියල්ලම සුවපත් වෙනවා. ඇඟ අප්‍රාණික වෙනවා. අන්න එතින්දී ඔබේ යට මතකයන් ගැන ඔබට මෙනෙහි වෙනවා. ඒ මෙනෙහි වීම ඔබ දකිනකොට අන්න හීනයක්. හැබැයි ඒවයි ඵල නැහැ. වදභාවය ඇති. ඒවයි ආදීනව නැහැ හීනේ. තේරුණාද? ඒ නිසා ඔබ හීනේ මිනිහක් මරනවා කියලා දානකො කාටට පියෙන් ගිනනවා කියලා හෙට උදේට ඔබ අරන් යනද හිරියට දාන්න. නෑනේ. එහෙනම් එහි ප්‍රතිඵල නැහැ. ඒක නිච්චර හිතන්න යන්න එපා. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි. හාමුදුරනේ වහන්සේ දීගමස් ලක්මාල් බොහොම වටිනවා අපේ හාමුදුරනේ දේශනාව ලෝකයාගේ හිත සුවපින තවත් නිරදී. හොඳයි පුතේ කවුද එහෙම කියන්නේ? කවිදු බොහොමත් හොඳයි පුතේ දීර්ඝායු වේවා. දීලෝක හාමුදුරනේ මම ඩුබායි වල ඉඳලා සම්බන්ධ වෙන්නේ. හාමුදුරනේ මේ ළඟදී මම බණකට සවන් දුන්නා. ඒකේ කියනවා අන්තපුරේ මොකද අන්තපුරයක් සවනේ කරපු එක පවක් නෑලු. ඒක පෙරපින්නු. ඔව් පුතේ අන්තපුරයක් රජ කෙනෙක්ට තියෙනවයි කියන එක පවක් සිද්ධ වෙන කාරණාවක් නොවේ. මන්ද ඒක රාජනීතිය. රාජනීතියට බුදුහාමුදුරන්ගේ කල බුදුහාමුදුරු ඇසුරු කරපු බුදුහාමුදුරන්ගේ සරණ ගිහිපු බහුතරයක් රජවරුන්ට අන්තපුර තිබුණා. හැබැයි බුදුහාමුදුරුවෝ කවදාවත් මේ අන්තපුර හොඳ නැහැ කියලා දේශනා කරේ නැහැ. ධර්මයේ දේශනා තුළදී මේ අන්තපුරේ නරකයි මේ එක කෙනෙක් විතරක් එක ඉන්න කියලා රජුරොන්ට කියන්නේ ගියේ නැහැ. මොකද ඒක රාජනීතිය. රාජනීතිය. හැබැයි අන්තපුරයට යන්නේ මහත්තේ නැති කාන්තාවක්. ඒක එහෙම ඒක රාජනීතිය. ඒම නැතුව අන්තපුරයක් සියාගෙන හිටියට රජ කෙනෙක් ඒක වරදක් වෙන්නේ නැහැ. මොකද ඒක රජ කෙනෙක් වෙන්නේ පුතේ ලැබීමක් තියෙන නිසා. ලොකු පිනක් කරපු නිසා. රජ කෙනෙක්ගේ ඔටුන්නක් දාගෙන රටක් පාලනය කරගන්න මේ සැප විඳින්න පුළුවන් වෙන්නේ සැපේ වනාහි සැපේ සමානයි පුතේ පිනට. පින් ගොඩක් තියෙන කෙනෙකුට තමයි රජ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ රජුරෝන්ට අන්තපුරයක් පරිහරණය කරන්න පුළුවන් නම් ඒක රාජනීතිය. නීතියෙන් පිට පැන්නට පෙරලා ගියොත් තමයි ගැටලුව. ඒ නිසා මේ ගැන එච්චර හිතන්න යන්න ඕනේ නැහැ. අන්තපුරයක් තියාගෙන රජ කෙනෙක් හිටියා කියලා ඔබ ගැන තර්ක කරන්න ගිහිල්ලා ඒ තර්කයේ ප්‍රතිඵලය ඔබේ නිවන් යන්නට ඔබට අවබෝධ වෙන දෙයක් නොවේනේ. ඒ නිසා ඔබ වැඩිපුරම මේ ධර්මයේ තුල හොයන්න උත්සාහ කරන්න ඔබටත් වැදගත් වෙන ඔබේ නිවනටත් වැදගත් වෙන කාරණා පමණක්. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනාද ඉන්දියාවේ ඉපදුනාද ඔබට අදාළ නැහැ. ඒ කාරණාව තුල ඔබ මොකද කරන්නේ? නිවනට
මේ ඒක හේතුවක් වෙනවද? එහෙම නැති නිසා ඒව ගැන හිතන්නේ නැතුව ඔබ හිතන්න නිවන් දකින්නට යන මාර්ගයට අත්‍යවශ්‍ය කාරණා විතරක්. හොඳයි. තිරුවන් සරණයි. ගාමිණී අහනවා පින්වත් ස්වාමින් වහන්සේ දියුණු කරගෙන සතුරන් වහන්සේගේ නියම මඟ වඩන වහන්සේට අපරසන්වා පාසාදක සංසස්. හොඳයි, බොහොම ස්තුතියි. ආමුදුරෝනේ මටත් මේ ගිහි ජීවිතේ කලකිරිලා. පුතේ ගිහි ජීවිතේ කලකිරෙනවා කියලා මොකද්ද වෙන්නේ? ඔබ ප්‍රශ්න වලින් මිරිකිච්ච කෙනෙක්. කලකිරෙන හේතුව සතුටින් ඉන්නව නම් කලකිරෙන්නවද නැහැ? ඔබට ගුණා ප්‍රශ්න තියෙනවා. තේරුණාද? අන්න ඒ නිසා ප්‍රශ්න ගොඩක් අරගෙන සාසනයට එන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා ප්‍රශ්න නැති තැන සාසනයට අඩිය තියන්න ඔබට පුළුවන්. ජීවිතේ කලකිරිලා සාසනයට ආවොතින් ඔබ අමාරු වෙටේ පුතේ. ඒ නිසා ඔබ කලකිරෙන්නේ නැතිව අවබෝධ කරගෙන සාසනයට එන්න. ආදරේ නිවනට බාධාවද කිව්ව පුතේ උත්තරේ. ආමුදුරෙන් තුනක් සරණ නිරෝගී සම්ප්‍රාප්තිය සයිප්‍රස් වලින් බොහොම ස්තුතියි. ආමුදුරේ චේතනාව නේද මූලික වන්නේ. ඔව් චේතනාව තමයි. චේතනාම් භික්ඛවේ කම්මං වදාමි. මහණනි චේතනාව තමයි මම කර්මය කියලා කියන්නේ. මේ හැම දෙයකම චේතනාව යහපත් වෙන්න ඕනේ. අපි දානයක් මානයක් දෙනවනම් චේතනාව පිරිසුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ප්‍රතිඵලයක් නැහැ. හැම දෙයකම පෙරමුව චේතනාවයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය මනසාතේ පදුත්තේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මං වේති චක්ඛං වහතෝ පද. අපි අපේ කරන හැම දෙයකටම පෙරටුව ගමන් කරන්නේ අපේ චේතනාව. අන්නේ චේතනාව වලින් රැස් කරගන්න හැම දෙයක්ම කරත්ති පෙති ගුණා වගේ පස් කරත්තරෝදේ පස්සේ එනවා වගේ ගුණාගේ පස්සේ එනවා. හොඳයි. බොහොම වටිනා දේශනාවක් ලෝකයට ගෙන් සුපිරි. බොහොම ස්තුතියි පුතේ. මොකද්ද මේ අහලා තියෙන නිරෝෂණි? ආනේ හාමුදුරනේ මම ඉස්සර වන්දනාව යන වතාව ගමේ කිහිප දිනෙක සල්ලි දුන්නා. ඒවා ජයසිරිමා බෝධිර දාන්න කියලා කිව්වා. මම මේ පඳුරු යන පන්සලට පඳුරු දැම්මා. මට පව් සිද්ධ වෙන්නේ නැති ඒකටම මොකක් නෑ. ඉතින් බුදුහාමුදුරන්ට මුදල් පූජා කරන්න ඕනේ නැහැ. ඒ ආයතන හේ සිද්ධාස්ථාන සංවර්ධනය කරන්න මේ ලබා දෙන්නේ. එහෙම නැත්නම් බුදුහාමුදුරන්ට ගිහිල්ලා මුදල් පූජා කරලා නැහැ කවුරුවක්වත්. බුදුහාමුදුරන්ට ගිහිල්ලා මුදල් කුට්ටිය පිටින් දීලා නැහැ. ඒක නිසා ඔබ මේ මිත්‍යා මත අයින් කරලා දාන්න. ඔබ යම් කිසි ආධාරයක් උපකාරයක් කරනවා නම් අන්නේ සිද්ධාස්ථාන ඒ තැන් සංවර්ධනය කරන්න ඔබ ආධාරයක් දුන්නට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා කවෝගේ හරි කෙනෙක්ගේ මුදලක් ඒ තැනට දෙනවා නම් ඒක හිත පිරිසුදුවේ පින් අනුමෝදන් කරා ආමගේ කුසුම අක්කා දුන්නේ කුසුම අක්කට මේ පින් අනුමෝදන් වේවා කියලා දෙන්න. ඒ ජනෙච්චර හිතන්න එපා. හොඳයි පුතේ එහෙනම් ගොඩාක් මනුෂ්‍ය දේව පොඩ්ඩක්. හොඳයි පුතේ එහෙනම් ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා. එහෙනම් තවත් දවසකදී මේ අපි කතා බහ කරමු. හොඳයි. අපි හොඳයි පුතේ ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා. ඉස්සරහට ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. නිල්මිනි බණ්ඩාර අපි වහන්සේගේ බණ අහන වහන්සේට බොහොම ස්තුතියි කියලා කියනවා. හොඳයි. එහෙනම් අද දවසේ ධර්ම ශ්‍රවණය කරා වූ ඔබ හැම දිනාටම මේ යම්කිසි පිනක් ඔබ එකතු කරගත්තා නම් මේ පින් සියල්ලම ඔබ නමින් මිය පරලෝකයට යෙදුනා වූ සියලු දෙනාට අනුමෝදන් වේවා කියා සාදුකාරය පවත්වන්න. ඔබ හැදූ දෙමාපියන්ටත් ඔබගේ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ කරන කින කටයුතු සියල්ලම සාර්ථක වේවා. අධ්‍යාපන ලබන දරුවන් සිටිනම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු දින දින සාර්ථක වේවා. සුජීවත් වෙලා ඉන්න සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා යහපත් ජීවිතයක් ගත කරන්නට සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරගෙන සාදුකාරයක් ලබා දෙන්න. ඒත් එක මේ ලෝකවාසී හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. අපායවල නිරයවල දුගතියක පත් වෙලා සිටින මේ හැම කෙනාට මේ පින් අනුමෝදන් වෙලා දුගතිය මිදී සුගතිය කරා යන්නට මේ පින් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගෙන සාදුකාරයක් දෙන මගේ ආදරණීය මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියා සාදුකාරයක් දෙන්න චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන මගේ ආදරණීය මෑණියන්ට මගේ ආදරණීය පියාණන්
මීට වසර 14කට පෙර අපි අතරින් වෙන් වුණා දුගතික සිටින මේ පින් අනුමෝදන් වෙලා සුගතිකයන්ට මගේ ආදරණීය පියාණන්ට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්ක මගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වන රාමාන්‍ය මහානිකාය අනුනායක නන්දගමේ විජය මෛත්‍රී රාහිම්පාණන්ට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේ ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා. කිසිදු ලෙඩක් දුකක් කරදරයක් නැතුව උන්වහන්සේට මේ ශාසනය වෙනුවෙන් කරන්නා වූ සීල කටයුතු ඒ ආකාරයෙන් කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරගෙන සාදු සාදු සාදුකාරයක් ලබා දෙන්නේ. එත් එක්ක විහාරස්ථානයේ වැඩ වාසය කරන අපගේ හාමුදුරන් වහන්සේලා සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරගෙන සාදුකාරයක් ලබා දෙන ලෝකේ ජීවත් වෙලා සිටින වැඩ වාසය කරන සියලුම ස්වාමින් වහන්සේලාට කිසිදු ලෙඩක් දුකක් කරදරයක් නැතුව මේ බුද්ධ ශාසනය රැක ගන්නට ශක්තිය ධෛර්යය වේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්නට උන්වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරගෙන සාදුකාරයක් ලබා දෙන්න. ඒත් එක්කම ඔබේ නමින් මිය පරලෝ යන දෙදුනා වූ හැම දෙනාටම දෙමාපියන්ට සහෝදර සහෝදරයන්ට දරුවන්ට ඇතුළු හැම කෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඔබ හැදූ වැඩූ දෙමාපියන්ට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතුව ඔවුන්ව ආරක්ෂා කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. වැඩිහිටි නිවාසයට ගිහිලා දාලා අම්මලා ඉන්නවා නම් යලිවතාවක් තමන්ගේ ගාවට එක් කරගෙන යන්නට පුළුවන් හිතක් පහළ වේවා කියලා මගේ ආදරේ මේ දරුවන්ට මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සීල දිව්‍යයන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අද මධ්‍යම රාත්‍රියෙන් උදා වෙන මේ කිතුණු දරුවන්ගේ දුව දරුවන්ගේ සතුටුම දවස නත්තල ඉතාමත්ම හොඳින් සමරන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.